සහෝදරියනි, යේසුස් වහන්සේගේ උත්ථානය අපි ගිය සතියේහි සමරලා අද නැවතත් උන්වහන්සේගේ ස්වාමින් වහන්සේගේ දවසේදී දේව මෙහෙය පැවැත්වීමට ඔබව එකතු කර ගන්නට සූදානම්ව සිටිනවා. මා විශ්වාස කරන අපිට ලබන ඉරිදා වන විට නැවත වතාවක් මේ දේව මෙහෙයට සම්බන්ධ වෙන්න දේව මාලිගාවට පැමිණ ස්වාමින් වහන්සේට নমස්කාර කරන්නට අවස්ථාව උන්වහන්සේ උදා කර දෙයි කියලා. මේ විශ්වාසයෙන් අද දවසේදීත් ඔබ එකතු කරගෙන මේ පවත්වන්නට බලාපොරොත්තු වෙන දේව මෙහෙයට ඔබට ආරාධනා කරනවා. සිතින් ස්වාමින් වහන්සේ තුල සිටින් මානසික ස්වාමින් වහන්සේගේ ආනුභාවය අත්විඳ ගන්නට සුද්ධාත්ම බලයෙන් ඔබේ ජීවිතය වටිනාකමක් ඇති ආත්මික ජීවිතයක් බවට පත් කරගෙන සියලු ලක්වැසියන්ට ඔබගේ නිවසට ඔබගේ සමාජයට ප්‍රජාවට යහපත් වූ ජීවිතයක් බවට නැවත නැගිටිනු යේසුස් වහන්සේගේ දරුවන් වීමට අපි ආරාධනා කරනවා. අපි හිස් නම යාඥා කරමින් මේ දේව මෙහෙට අපගේ ආත්ම ජීවිත සූදානම් කරගන්න. ස්වර්ගෙහි වැඩ ඉන්නා වූ ਸਰව බලධාරී දෙවි ස්වාමීනි, උත්ථානයේ ජයග්‍රහණය හිමි කරගත් යේසුස් සමිදානනේ ඔබ වහන්සේ ජීවමානව අප තුල වැඩ සිටින නිසා පළමු කොට අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපි මේ ව්‍යසන තත්ත්වයේ හේතුවෙන් වෛරස් රෝගී තත්ත්වයේ හේතුවෙන් ගෙවුණු කාලයේ නිවසට සිටියත් ඔබ වහන්සේ අපව ජීවමාන යේසුස් වහන්සේගේ කරුණාවෙන් පිර වූ බවට ඔබ වහන්සේ අපට සාක්ෂියක් දී තිබෙනවා. බයිබලයේහි හිතෝපදේශයේ පොතේ සතහන් වෙන පරිදි ලද දෙයින් සතුටු වෙන්න ස්වාමින් වහන්සේට නිතරම ප්‍රශංසා කරමින් අපිට ලද දේ අපි දෙවියන් වහන්සේගේ නාමයෙන් පාවිච්චි කරමින් කිසිදු හිත් පීඩාවක් නැතුව ස්වාමින් වහන්සේ තුල ගත කරන්න දුන්නු කාලය ගැන අපි ඔබ වහන්සේට තුති පුදනවා. එලෙසින්ම ක්‍රමක්‍රමයෙන් ස්වාමින් වහන්සේගේ සුවය රටට ලැබීමින් පවතින අවස්ථාවක මුළු ලෝකවාසී සියලු දෙනාට ඒ සුවය අත්විඳින්නට ප්‍රාර්ථනා ඔබ වහන්සේගෙන් ආයදමි. අද දවසේ අපගේ දේව මෙහෙය ඔබ වහන්සේගේ සුද්ධාත්ම දයතට බාර කරනු යේසුස් වහන්සේගේ නාමයෙන්ය. ආමෙන්. අපි හැම දිනම වාඩි වී සිටිමින් අපේ ඊළඟ අවස්ථාවට එකතු වෙමු. දානගී දිනක උන්වහන්සේට අපි පැසසුම් දෙන්න යන අපි මුලින්ම ගීතිකා දෙකක් කියන්න යන දානකී දිනකී පැසසුම් දෙන්න සහ සුපිරිය ඔබට අද දවස ගැන සංගීත දෙකක් එකට ගන්න. අද දානගී දිනකී පැසසුම් දෙන්න Yamu yamu
ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරමින් එලියාගේ කාලේ වාගේ යන කෙටි සංගීතය ගායනා කරමු. අප ඊළඟ ගීතිකාවට ගායනා කරමු ඔබගේ සුද්ධවන්තකම කියන ගීතිකාව.
අපි සියලු දෙනා අපි ඉන්න ස්ථානයේම අපි ස්වාමින් වහන්සේ වෙනුවෙන් දන නමමින් අපේ ජීවිත අපගේ සිත් ඒ දෙවිඳුන් අභිමුඛයේ සූදානම් කරගමු. අපි උන්වහන්සේගේ පාමුල සිටින මේ වෙලාවේ අපි සිහිපත් කරගමු උන්වහන්සේ අප වෙනුවෙන් ජීවිතය දුන්න තනන් වහන්සේ බව. ඔබේ මගේ පාපය දරාගත් ඒ සමිදානන් වහන්සේ බව. එසේ අපේ නොවටිනාකමද උන්වහන්සේ ඉදිරියේ සිහිපත් කරමින් පසුතැවීමකින් යුතුව අපි උන්වහන්සේ වෙතට යමු මේ වෙලාවේ. උන්වහන්සේ එදා අප වෙනුවෙන් මැදිහත් වුණාසේම අපේ සහෝදර සහෝදරයන් අසල්වැසියන් සකල ලෝකවාසීන් වෙනුවෙන් කිතුණුවන් විදිහට අපේ මැදිහත් කාරකම අපි උන්වහන්සේ ඉදිරියේ ඔප්පු කර සිටිමු. शुद्ध महत्तम देवी स्वामिनी අපි ඔබ වහන්සේගේ පාමුල මේ උදෑසන පාර වෙනවා ඔබ වහන්සේගේ දරු කලක් විදිහට. පියාණෙනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේ කුරුසියේ කළ ඒ මැදිහත් කාරකම වෙනුවෙන්. පියාණෙනි ඒ ආදර්ශයක් කොට ගනිමින් අපි කරන මේ මැදහත් යදුම් වලට ඔබ වහන්සේ සවන් දුන මැනව. අපි විශේෂයෙන් ඔබ වහන්සේට මේ වෙලාවේ අද මේ ලෝකය පත්ව ඇති తත්වය වෙනුවෙන් ඔබ වහන්සේට මැදිහත් වෙනවා පියාණෙනි. රුදු වසංගතයක් ලෝකය වෙලා ගනිමින් මිනිස්යන්ගේ ජන ජීවිතය කඩා කප්පල් කරන තරමට ඔබ වහන්සේ දුන්න ජීවිතය විනාශ වෙනත් මට්ටමට ඇවිත් තියෙන මෙවන් යුගයක පියාණනි ඒ වෙනුවෙන් අපි ඔබ වහන්සේගේ පාමුල මැදිහත් වෙනවා. පියාණන් වහන්සේ මේ වසංගතයට ගොදුරුව ඇති සියලු දෙනා වෙනුවෙන් අපි ඔබ වහන්සේට කන්නලව් කරනවා. දේශයක් විදිහට මේ රෝගයට ගොදුරුව ඇති අපේම සහෝදර සහෝදරයන් වෙනුවෙන් අපි ඔබ වහන්සේට කන්නලව් කරනවා. ලෝකයක් විදිහට ලෝකවාසීන් විදිහට මේ වසංගතයට මුහුණ දී ඇති සියලු දෙනා වෙනුවෙන් අපි ඔබ වහන්සේට කන්නලව් කරනවා. පියාණෙනි ඔබ වහන්සේගේ කුරුසෙන් ගැලූ සුවය ඔවුන් අභිමුඛෙහි නිදහස් කළ මැනව. ඔවුන්ගේ ජීවිතේ ඔබ වහන්සේගේ සුවය අත්දකින්න පිණිස ඔබ වහන්සේ ඒ එකිනෙක සහෝදර සහෝදරයා පිට අත තබමින් ඔවුන්ව ඒ රෝගයෙන් නිදහස් කළ මැනව. එලෙසම ස්වාමිනී මේ වසංගත තත්වය නිසා ජීවිතක්ෂයට පත්ව ඇති සියලු දෙනාත් ඒ පවුල්වල ඔවුන්ගේ ආදරණීයන්ද අපි සිහි කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ ඔවුන්ට අවශ්‍ය කරන සුවය සමාදානය නිදහස් කළ මැනව. එලෙසම මේ තත්වය නිසා බිඳ වැටී ඇති ජන ජීවිතය ආර්ථිකයන් වෙනුවෙන් අපි ඔබ වහන්සේට කන්නලව් කරනවා. පියාණන් වහන්සේ අපේ පිහිට ඔබ වහන්සේ විතරයි. අපේ බලාපොරොත්තුව ඔබ වහන්සේ විතරයි. මෙවන් වූ තත්වයක ස්වාමිනී මේ තත්වය නිසා පීඩා විඳින රැකියා අහිමිව ආර්ථික තත්වයන් අහිමිව පියාණනි දුක් විඳින හැම සහෝදර සහෝදරියක් වෙනුවෙන්ම අපි ඔබ වහන්සේට කන්නලව් කරනවා. පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ සහනය ඔබ වහන්සේගේ සමාදානය ඔවුන් පිටද නිදහස් කළ මැනව. එලෙසම ස්වාමිනී
මේ తত্ত্বය පාලනය කරන්නට මහන්සි වෙන හැම කණ්ඩායමක් වෙනුවෙන් අපි ඔබ වහන්සේට කන්නලව් කරනවා ස්තුතිවන්ත සිතින්. වෛද්‍යවරු, හෙද හෙදියන්, සාත්තු සේවක සේවිකාවන්, සෞඛ්‍ය අංශයේ සියලුම නිලධාරීන්, ආරක්ෂක අංශ, ඒ වගේම ස්වාමිනී රටේ නායකයින්, පියාණනි මේ හැම කෙනෙක්ම අපි ඔබගේ දෑතේ තියෙනවා. ඔවුන්ට දුන්නු ප්‍රඥාව ගැන ස්තුතියි. ස්වාමිනී තව දුරටත් ඔබ වහන්සේ ඔවුන් සමග සිටමින් ඔවුන්ව මෙහෙයවුව මැනව. වහන්සේගේ මඟ පෙන්වීම ඔවුන්ට නිදහස් කළ මැනව. ජේසුනේ අපි මේ తත්වය වෙනුවෙන් ඔබ වහන්සේට අනේක වාරයක් කන්නලව් කරනවා. වහන්සේගේ සමාදානය, සුවය, සැනසීම මේ වෙනුවෙන් නිදහස් කළ මැනව. එලෙසම අපි විශේෂයෙන් ස්වාමිනී කිතුණුවන් ලෙස ඔබ වහන්සේගේ දරුදැරියන් ලෙස දේශයක් විදියට මේ වෙලාවේ කන්නලව් කරනවා. ලෝක වාසීන් විදියට ඔබ වහන්සේට කන්නලව් කරනවා. මෙවන් වූ තත්වයක අපේ වගකීම, අපේ යුතුයකම ඔබ වහන්සේ පෙන්වා දෙන්න. අපි ක්‍රියා කළ යුතු ආකාරය, අන්‍යයන් සමග අන්‍යයන්ගේ දුක බෙදාගත යුතු ආකාරය, දුකට පිහිට විය යුතු ආකාරය ඔබ වහන්සේ අපිට පෙන්වලා දෙන්න. ඒ සඳහා අපිව ශක්තිමත් කරන්න. එලෙසම ස්වාමිනී අපි ඔබ වහන්සේට මේ වෙලාවේ අපේ සභාව වෙනුවෙන් යදිනවා. පියාණනි මේ තත්වය නිසා යම් හේකින් පවත්වගෙන ආපු වැඩ කටයුතු අඩපණ වී ඇද්ද අපි ඔබ වහන්සේගෙන් ශක්තිය ඉල්ලනවා. පියාණනි ඔබ වහන්සේ අපේ සභාවට ඒ වැඩ කටයුතු මෙහෙවන්න, අපිව ශක්තිමත් කරන්න. සභාව පාලනය කරන ඔබ වහන්සේගේ දාසයා, ඒ පවුලේ සියලු දෙනා, දේවසේවක මණ්ඩලයේ පවුල්වල සියලු දෙනාද ඔබ වහන්සේගේ අත්වලට බාර කරනවා. ඔබ වහන්සේ ඔවුන්ව ශක්තිමත් කරන්න. ඔවුන්ට අවශ්‍ය කරන සුවය, සමාදානය ඔබ වහන්සේ දෙන්න. පියාණන් වහන්සේ මේ වෙලාවේ විවිධ රෝග, විවිධ ප්‍රශ්න නිසා පීඩාවට ඇති අපේ සභාවේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි ඔබ වහන්සේට කන්නලව් කරනවා. ඔබ වහන්සේ ඔවුන්ට අවශ්‍ය කරන සුවය, සමාදානය දුන මැනව. එලෙසම පසුගිය සතියේ උපන්දින සිහි කරපු සියලු දෙනාවත්, විවාහ සංවත්සරයන් සිහි කරපු සියලු දෙනාවත් පියාණනි අපි ඔබ වහන්සේගේ පාමුල සිහි කරන ඔවුන්ට දුන්නු ආශිර්වාද ගැන ස්තුතියි. ඔවුන්ට ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ සුවය, සමාදානය ඔවුන්ගේ ජීවිතවල ලැබුව මැනව. පියාණනි මෙලෙස මේ කී හැම යදුමක්ම ඔබ වහන්සේගේ කුරුසි පාමුල තියමින් අපි ඔබ වහන්සේගේ පාමුල ඔබ වහන්සේත් සමග එක්සිත් වෙනවා, බාර වෙනවා, යටත් වෙනවා. අප නිසා දිවිපිදු නමුත් දැන් ජීවමානව අප සමග සිටින්නා වූ නාසරීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයේ වටිනාකම නිසාය. ආමෙන්. අපි තවත් ගීතිකාවක් ගායනා කරමින් ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමු. ගීතිකා පොත්වල 192 වෙනි ගීතිකාව දේවාත්මේනි වඩිනු දැන් අප කෙරෙහි තෙද බලෙන්. ඔබගේ ගීතිකා පොත්වල 192 වෙනි ගීතිකාව. වඩිනු දැන් අප කෙරෙහි තෙද බලෙන්, අප කෙරෙහි තෙද බලෙන්. අඳුර නිතින තුරලාමින් ආලෝක කරනු සිත නොමින්, පාප දෝෂ සෑමදාවන් ඉන්න නිතර දල්වමින්, ඒවාත්මයෙනි වඩිනු දැන්
වඩිනු දැන් අප කෙරෙහි තෙද බලෙන් අප කෙරෙහි තෙද බලෙන් වැඩි මාසිත මොලොක් කරන් ඇවෙන සිතක් නිති දෙවන් ශුද්ධ සිතිවිලිත් පසන් මාසිත තුල නිපදවන් ඒවාත්මයෙනි වඩිනු දැන් අප කෙරෙහි තෙද බලෙන් අප කෙරෙහි තෙද බලෙන් සිතට සතුට සැනසුමා එමින නොමින මනරමා දිව්‍ය මාවතේ තෙදා නිතිගෙන යනු මැන සොඳා ඒවාත්මයෙනි වඩිනු දැන් අප කෙරෙහි තෙද බලෙන් අප කෙරෙහි තෙද බලෙන්. හොඳයි අපි දැන් දෙවියන් වහන්සේගේ වචනයට ඇහුම්කන් දීම සඳහා සූදානම් වෙමු. ඔබගේ බයිබලයගෙන එසකියල් 38 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 10 වෙනි පදයේ දක්වා ඇති කොටසට අවධානය යොමු කරන්න අපි විසින් කියවනු ලබනවා ඇති. එසකියල් 38 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 10 වෙනි පදයේ දක්වා වූ කොටස. බයිබල් කියවීම එසකියල් 37 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 10 වෙනි පදය දක්වා. එසකියල් 37 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 10 වෙනි පදය දක්වා. වියලි ඇටකටු ඇති මිටියාවත සමිඳුන් වහන්සේගේ හස්තය මා පිට පැමිණියේය. උන්වහන්සේගේ සිය ආත්මානුභාවයෙන් මා පිටතටගෙන පමුණුවා ඇටකටු වලින් පිරී තිබුණු මිටියාවතක් මැද මා සිටුසේක. උන්වහන්සේ මට ඒවා අතරේ ඔබම ඔබ යන්න සැලසුසේක. එවිට මිටියාවතේ ඇටකටු බහුලව තිබෙන මම දිටිමි. ඒවා හොඳටම වීරී තිබුණේය. උන්වහන්සේ මට කතා කොට මනුෂ්‍ය පුත්‍රය මේ ඇටකටු වලින් ජීවත් විය හැකිදයි මාගෙන් ඇසූසේක. මමද මහත්ම දේව ස්වාමින් වහන්සේ ඒ දන්නේ ඔබයයි උත්තර දුනිමි. උන්වහන්සේ යලිත් මට කතා කොට නුඹ මේ ඇටකටු වලට දිවස්යකි පවසා මෙසේ කියන්න. අහෝ වියලි ඇටකටු සමිඳුන් වහන්සේගේ වචනේ අසන්න. මේ ඇටකටු වලට මහත්ම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරනසේක. මෙන්න නුඹලා ජීවත් වන පිණිස නුඹලා තුලට ජීවන හුස්ම හෙළෙන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නේය. මම නුඹලාට නහර දෙමි. නුඹලා ඊට මාංශය හටගන්නවා. නුඹලා සමින් වසා ජීවත් වන පිණිස නුඹලා තුල ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නේය. මා සමිඳුන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත. එවිට මට අනකල ලෙස දිවස්යකි පැවසීමි. මා දිවස්යකි පවසද්දී ශබ්දයක්ද සට ගාන හඬක්ද ඇති වී එක ඇට එකට එකතු විය. මම බැලූ විට ඒවාට නහර තිබෙන බව දිටිමි. මාංශ හටගැනි ඒවා සමින් වැසුනේය. එහෙත් ඒවා තුල ජීවන හුස්ම නොවිය. එවිට උන්වහන්සේ මට කතා කොට නුඹ ජීවන හුස්මට දිවස්වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය දිවස්වැකි කියමින් ජීවන හුස්මට කතා කොට මහත්ම දෙවි සමිඳුන් වහන්සේ මෙසේ කියනසේක. එම්බා ජීවන හුස්ම සතර දිග සුළඟින් අවුත් මියගිය මොවුන් ජීවත් වන පිණිස මොවුන් තුල ජීවන හුස්ම හෙළන්න කියන්නයි මට වදාළසේක. මමද උන්වහන්සේට මට අනකල පරිදි දිවස්වැකි පැවසීමි. එවිට ජීවන හුස්ම ඔවුන් තුලට පැමිණ ඔහු ජීවය ලැබ නැගිට ඊතා මහත් සේනාවක් සිටගත්ෝය. ජීවසනේසේ ආමේන්. .
අහෝ වියලියට කටු සමිදානන්ගේ වචනය අසන්න. එසේකියල් තුමාගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයයි එසේ සටහන් කරන්නේ. අද අපි පැමිණ තිබෙන යුගය මම කැමති සමාන කරන්න එසේකියල් තුමා ඊශ්‍රායල් ජනතාවට සහ යෙරුසලම් නගරයේ විසුවා වූ සෙනගට ප්‍රකාශ කළා වූ ඒ බයිබල් කොටස පදනම් කරගෙන අපේ ජීවිතයේ අද උදා වී තිබෙන යුගය තේරුම් ගන්නට. මම මේ බයිබල් කොටස තෝරගත්තේ අපි කවුරුත් දන්නවා අපි දැන් අත්දැක්කා ලෝකේ පුරා පැතිරී තිබෙන කොරෝනා වසංගත රෝගී තත්ත්වයේ හේතුවෙන් මුළු ලෝකයම අඩපණ වෙලා ක්‍රියාශීලීකම නැත්තටම නැතුව ගිහිල්ලා ගුවන් ගමන් නාවක ගමන් සහ මහමග ප්‍රවාහන සේවාවන් නගර සම්පූර්ණයෙන්ම වසා දමන තත්වයකටපත් වෙලා ජන ජීවිතය එක්තරා යුගයකට නැවතිලා තිබුණු අවස්ථාව. මේ යුගය තුල අපිට අත්දකින්න පුළුවන්කම ලැබුණේ අපි එක් එක්කෙනා සමහර විට නිවෙසට සමහර විට අපි පදිංචිව සිටින ස්ථානයට අපි ජීවත් ඉන්න නගර සීමාව ග්‍රාමීය පරිසරය තුල වියලුණු මිනිස්සු වගේ බයිබලීය වචන වලින් කියනවා නම් වියලි ඇටකටු වගේ ප්‍රාණවත්කමක් නැති බලාපොරොත්තු නැති සියලු දේ විනාශව ගොස් සියලු සිටිවිලි සංකල්ප විනාශයටපත් වෙලා බලාපොරොත්තුවක් නැති අය මෙන් හුදකලා වසිටියා වූ අවස්ථාවක්. එසකියල් කියන අනාගත වක්තෘතුමාට මේ යුගය අප වෙත ගෙනෙන්නට ආරාධනා කරේ දෙවියන් වහන්සේ. ඒ වර්ෂය වෙන්නේ යේසුස් වහන්සේ උපදින්නට වසර 586ක් සහ 587ක් වූ කාල සීමාව තුල. ඒ කාලයේදී දෙවියන් වහන්සේ එසකියල් තුමා ඇතුළු තවත් ජන සමූහයක් ඊශ්‍රායල් ජාතියේ යම් කොටසක් තමන් හිටිය පළාතෙන් නැත්නම් තමන් හිටිය රටෙන් වෙනත් රටකට වෙනත් රජ කෙනෙක් යටතේ පත් කරලා යටත් කරලා ඒ අයව දේශයක් නැතිව තමන්ට කිසිවක් කරගන්න බැරි විදිහේ සිරකරුවන් බවට අයිතිවාසිකම් නැති සිරකරුවන් බවට පත්ව සිටිය කාලයක්. උතුමනාවක් කොච්චර දේවල් උවමනාවල් වෙලා තිබුණට ඒකක්වත් කරන්න පුළුවන් කමක් නැතිව හිටපු තත්වයක්. මේ තත්වය මැදියේහි නැත්තම් මේ තත්වය පැවතගෙන යද්දී දෙවියන් වහන්සේ එසකියල් නම් උදාර පුද්ගලයාට දේව පණිවිඩයක් ලබා දෙනවා. ඔහු ඊටමත් බුද්ධිමත්ව හිටපු කෙනෙක්. ඒ වගේම ඔහු ඊටමත්ම උදාර චින්තන ශක්තියක් තිබුණු කෙනෙක්. යමක් තේරුම් ගැනීම අභිබවා ගොස් වටහා ගැනීමට ප්‍රයත්න උත්සාහ දරපු කෙනෙක්. ඔහුව ස්වාමින් වහන්සේ කැඳවලා ඔහුට කියන ඔබ ටිකක් විචක්ෂණශීලී බුද්ධියෙන් ඒ කියන්නේ පරීක්ෂකයෙක් හැටියට ඒ කියන්නේ විමසා බලමින් මේ මිනිස්සුන්ව තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට පෙනෙයි මේ මිනිස්සු හරියට වියලිච්ච ඇටකටු වගේ ජීවත් වෙනවා. ඔවුන්ට බලාපොරොත්තු නැහැ. ඔවුන්ට දෙවියන් වහන්සේ ගැන හැඟීමක් නැහැ. දේව නමස්කාරයක් කරන්න අවස්ථාවක් නැහැ. තවත් රජ කෙනෙකුට යටත් වෙලා ඒ අය කියන විදිහට හැම දෙයක්ම කරන්න ඔවුන්ව පත් වෙලා තිබෙනවා. එවැනි මිනිසුන් ඔබට පේන්නේ නැද්ද? වියලි ඇටකටු හා සමානව. ඒ නිසා මම ඔබට ඔවුන්ව නගා සිටුවන් දෙයක් වටහා දෙන්න කැමතියි. මේ මිනිස්සු ඇයි මෙහෙම වුනේ? පළවෙනි දේ ඔබ ඒක තේරුම් ගන්නට ඕන. ඒ සියලු දේ නිසා ඔවුන් අතින් සිදු වුණා වූ යම් යම් හේතු නිසා ඔවුන්ට නැති වී ගොස් තිබෙන්නේ ආත්මික ගුණාත්මක භාවය. අධ්‍යාත්මික පෞරුෂත්වය. ඔවුන්ට නැති වී ගිහින් තිබෙන්නේ
දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඉටුවීමේ අවස්ථාව. අද මුළු ලෝකයම යම් තැනකට ගොස් නතර වෙලා තිබෙනවා. අද අපේ රට ගත්තොත් බෞද්ධ සිංහල බෞද්ධ රටක් හැටියට ඒ රටේ විවිධ ආගම් අදහන විවිධ ජාතීන් ජීවත් වෙන රටක් හැටියට සිංහලයන් අතර කිතුණුවන් අතර ද්‍රවිඩයන් අතර බෞද්ධයන් ආදී වශයෙන් මිශ්‍ර වූ ජාතියක් ජීවත් වෙන රටක් හැටියට අපේ රටේ බෞද්ධ සිද්ධාස්ථාන වහලා තියෙනවා. අපේ රටේ ක්‍රිස්තියානි දේවස්ථාන වහලා තියෙනවා. අපේ රටේ අනිකුත් ආගමික ස්ථානයන් නමස්කාර ස්ථානයන් වහලා දාලා තියෙනවා. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ සෑම රටකම වාගේ මේ වේශනේ පැතිරී තිබෙන සෑම රටකම මේ తত্ত্বය අපිට දකින්න තිබෙනවා. සියල්ලම ඇනහිටලා ඉරිදා දවසට පන්සලද පල්ලියද ආගමික ස්ථානද පිරී යන අවස්ථාවක දහම් පාසලේ බයිබල් පාසලේ ඉගෙනුම ලැබපු දූ දරුවන් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. සියල්ල අක්‍රිය වෙලා මේ හේතුව කාරණ කොටගෙන අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඉදිරියේහි උන්වහන්සේගේ බලය ශක්තිය සොයන්නට කාලය උදා වෙලා තිබෙනවා. එසකීල් තුමාට හම් වෙච්ච සෙනගට මෙන්න මේ අත්දැකීම අත්විඳින්න සිද්ධ වෙලා තිබුණා. ඒකට ප්‍රතිකාර කරන්න නැත්නම් ඒ තත්වෙන් ඔවුන්ව නිදහස් කරගන්න එසකීල් තුමාට දෙවියන් වහන්සේ මතක් කරලා දෙනවා. එසකීල් තුමාගේ මේ ඉදිරිපත් කරන පොතේ දෙවෙනි පරිච්ඡේදයේ ස්වාමින් වහන්සේ කරුණු 3ක් පෙන්නලා දෙනවා එසකීල් තුමාට. ඔබ මේ කරුණු අවබෝධ කරගෙන මේකට බලපාපු හේතු අවබෝධ කරගෙන මේ රෝගයට ප්‍රතිකර්ම යොදන්න ඕන. මේ තත්වයට විසඳුමක් දෙන්න ඕන. දෙවියන් වහන්සේ කියනවා පළමුව මේ සෙනගට මෙවැනි තත්වයකටපත් වෙන්න හේතුව උනේ ඔවුන් මට විරුද්ධව මැවුම්කාර දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසීම හේතු වෙන්නේ. ඔවුන් කැරලි ගැසීමයි කියලා ස්වාමින් වහන්සේ අදහස් කරන්නේ. ඔවුන්ට ඒකීය විශ්වාසයක් දෙවියන් වහන්සේ තුල තිබුණේ නැහැ. දෙවියන් වහන්සේ පමණක් ප්‍රමාණවත් කියලා උන් කල්පනා කරේ නැහැ. ඒ වගේම උන්ට ඒ අඩුවක් කියලා උන් හිතපු දෙයක් අනවශ්‍ය ලෙස අසීමිත ලෙස සම්පූර්ණ කරගන්න අවශ්‍යයි කියලා හිතපු අවස්ථාවේ දෙවියන් වහන්සේගෙන් සෑහීමකටපත් වෙන්නේ නැතුව අන්‍ය දෙවි දේවතාවන්ට අන්‍ය භක්තිකයන් බවට පත් වෙන්න උනා. එසේ පත්වන විට ඔවුන් ඒ අන්‍ය නමස්කාර ස්ථානයන් වල දෙන්නා වූ අදහස් මත යැපෙන නිසා ඒ අදහස් දෙවියන් වහන්සේට එරෙහිව ක්‍රියා කරමින් උන්වහන්සේට විරුද්ධව කැරලි ගසන්නන් බවට පත් වුණා. අපි යම් යම් පරීක්ෂාවන් වලට පත් වුණොත් වැරදි ක්‍රියාවන් වලට අපි යටත් වුණොත් ඒ වැරදි ක්‍රියාවන් වලින් අපිට පෙන්න නිගමනයන් වලට අපි ක්‍රියාකාරී පුද්ගලයන් බවට පත් වෙන. උදාහරණයක් ඇටියට මත්පැන් පාවිච්චි කරන පුද්ගලයෙක් හොඳට හිටපු කෙනෙක් මත්පැන් පාවිච්චි කරාට පස්සේ ඇතිවෙන්නා වූ මත් ස්වභාවය නිසා ඔහුගේ භාෂාව වෙනස් වෙනවා. ඔහුගේ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. ඔහුගේ හැසිරීම වෙනස් වෙනවා. නොයෙක් ආකාරයේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන්ට අපිට නොගැලපෙන චරිතයන්ට පත් වෙනවා. දෙවියන් වහන්සේ මුලින් කියනවා එසකීල් තුමාට මෙවැනි තත්යකට මොවුන් පත් වෙලා තියෙනවා. දෙවනුව ස්වාමින් වහන්සේ කියනවා මේ එසකීල් දෙවෙනි පරිච්ඡේදයේ මේ සෙනග මට විරුද්ධව ද්‍රෝහිකම් කරන්නට සූදානම් වෙනවා. ඔවුන් මට විරුද්ධ ද්‍රෝහිකම් කරා. එන් ස්වාමින් වහන්සේ වටහා දෙනවා මම යමක් බලාපොරොත්තු වෙනවද ඒ බලාපොරොත්තු වෙන දේම තමයි ඔවුන් ඉටු නොකර සිටීමට තීරණය කරන්නේ. දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඉටු නොකිරීමට තීරණය කිරීම, මට নমස්කාර කිරීම, ගෞරව කිරීම, මා දෙන දෙයින් ලද දෙයින් සතුටපත් වීම, ඒ වගේම තවත් මාහට පිදිය යුතු දේ පුදන් නැතුව සිටීම, නොඑක් විදිහට මට විරුද්ධව ද්‍රෝහිකම් කිරීම කරන කොටගෙන
මේ தත්ත්වය ඇති වෙලා තිබෙනවා. මාර කලින් කිය උදාහරණෙම තවදුරටත් පැහැදිලි කළොත් ඒ බීමත් වූ පුද්ගලයා මත් ස්වභාවයටපත් වුනාම ඔහුට හැමෝම පේන්නේ ඔහුට විරුද්ධ වෙන්නා වූ හැටියට. ඒ නිසා ගෙදර භාර්යාවට බයිනවා, ගහනවා, රත්ත්‍ට්ටම් කරනවා, යහළුවන් එක්ක හැප්පෙනවා, බඩු පොලේ ගන්නවා. එසෙත් නැත්තම් නුසුදුසු තැන නුසුදුසු විදිහට නිදා ගන්නවා. අවලක්ෂණ චරිතයක් බවට පත් වෙනවා. සියල්ලම ද්‍රෝහීකම් කරන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා. දෙවියන් වහන්සේ තුන්වෙනුව කියන ඉතා වැදගත් දේ මේ මිනිස්සු දැන් මුරණ්ඩු සිත් නැත්තම් බවට පත් වෙලා ඉන්නේ. මුරණ්ඩුකම කියලා කියන්නේ කීකරු නැතිකම. තම මතේම එල්බගෙන වෙනස් වෙන්න අකමැති පුද්ගලයන් බවට පත් වීම. දෙවියන් වහන්සේ අපේ ජීවිතේ පෙන්වලා දෙනවා. අද සියලුම තලවල ඉන්න අය ඉහළින්දම් පහළට වෙනස් වීමේ අවශ්‍යතාවය තේරුම් ගත යුතුයි කිය. සමහර විට අපේ ජාතික තලයේ ඉන්න නායකයෝ, ආගමික නායකයෝ, පහළ ඉන්න රාජ්‍ය නිලධාරීන්, ආගමික ස්ථානවල ඉන්න පූජ්‍ය පූජක පක්ෂය, උගතුන් වියතුන් මේ හැමෝම වෙනස් වෙන්නට ඕන තත්වයක් උදා වෙලා තියෙනවා. එසකිල් තුමාට දෙවියන් වහන්සේ මේ කරුණ පෙන්ලා දීලා කියනවා ඔබ ගිහිල්ලා දැන් ඒගොල්ලන්ට වටහලා දෙන්න ජීවමාන දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වීම සහ ඒ වචනේ තේරුම් අරගෙන ක්‍රියාකාරී ඇදිහිලිවන්තයින් වීමෙන් මේ වැරදි නිවැරදි කර ගැනීමෙන් පමණයි ඔබට ජාතියක් හැටියට, දේශයක් හැටියට නැගී සිටින්න පුළුවන්කම තිබෙන්නේ. අද මේ ඇවිත් තියෙන කාලය අපි හැමෝටම ඉතිහාසයට එක් වෙනවා. අහවල් කාලය නැත්තම් අහවල් යුගය මේ තත්ත්වයක් ඇති වුණා. ඒ කාලේ අපිව වැටුණා. ඒ විතරක් නෙමෙයි. ඒ කාලය තුල විශාල පසුබෑමකට සියල්ලපත් වුණා. ඒ පත්වීම සමගම අපි හැමෝගේම හිතවල ඇති වෙලා තියෙන හැඟීමක් ජාති කුල ආගම් ભેද රටවල් හැටියට ඒ සීමා මායිම් පැත්තකට දාලා මුළු ලෝකයක් හැටියට අපි නැගිටින්නට ඕන. නැගිටලා නැවත නොවැටෙන පිණිස ජයග්‍රාහී ගමනකට අපි යන්නට ඕන. මේක අපි හැමෝගෙම හිතවල පැල්පතේ ඉඳන් මාලිගාවට යනකම් ඒ වගේම පාලක සියලුම දෙනාගේ ඔළුවේ තියෙන වැටහීමක්, හැඟීමක්, බලාපොරොත්තුවක්. දෙවියන් වහන්සේ දායසෙනකටත් කියනවා ඔබ මේ විදිහට එක්තැන් වෙලා ඇටකටු වගේ ඉන්න සුදුසු අය නෙවෙයි. යලි ඔබ නැගී සිටින්න ඕන. යලි ප්‍රාණවත් වෙන්නට ඕන. යලි මේ තත්වයන් ගොඩනගා ගන්නට ඕන. මා ප්‍රිය සහෝදරයා සහෝදරිය, අපි යලි නැගිටින්නට ඕන. ගොඩනගෙන්නට ඕන. මේ සභාවේ දෝංකාරය දෙන දේව නමස්කාරයක් ඕන. මිනිස්සු එකින් එක්කෙනා වැළඳගෙන සභාව එක්සත් කරලා එක්සිත් කරලා දෙවියන් වහන්සේගේ ජීවමාන බව යලි මෙවැනි වසංගත ඇති නොවෙන්නට, යලි මෙවැනි බිඳවැටීම් ඇති නොවෙන්නට එක් සහෝදර කැලක් හැටියට එකට අත්වැල් බැඳ ගන්න ඕන. අපේ බයිබල් පාසල, අපේ තරුණ සංගම්, අපේ දේවමෙයා, අපේ සියලුම කාන්තා සංගම්, ඒ විතරක් නෙමෙයි සහෝදර සංගම්, මේ හැම දෙයක්ම ශක්තිමත් කරන්නට ඕන. අපේ පවුල් ශක්තිමත් කරන්නට ඕන. ඔවුන්ව මේ සියල්ල කළ හැක්කේ දෙවියන් වහන්සේගේ වචනයෙන් ආත්මිකව පරිපූර්ණ වුණොත් පමණයි. අපි යම් යම් අවස්ථාවල නැති බැරිකම් සලකලා, අමාරුකම් සලකලා ආහාර ප්‍රමාණයක්, වීලි ආහාර ප්‍රමාණයක් දීමෙන් ඔවුන්ව දෙවියන් වහන්සේගේ කරුණාව නොලබන් සීමා කරන්නට තවදුරටත් අපිට පුළුවන් කමක් නැහැ. අපේ යාඥා වලින් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබී ක්‍රමක්‍රමයෙන් යම් යම් රටවල් වල විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළුව මේ වේශණයෙන් අපි ඈත් වෙන බවක් දකින්නට තිබෙනවා. ඒ ගැන අපි දෙවියන් වහන්සේට වගේම සෞඛ්‍ය සේවා අංශවලට ඒ කටයුතු බහරව කටයුතු කළා වූ හැම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ ලෙසින්ම එපමණකින් මේ දේ පුද්ගල ජයග්‍රහණයකට සලකලා මේක
වළක්ව ගන්න හැකි වුණායි කියලා අපි කල්පනා කළොත් අපිට සිද්ධ වෙනවා ආපහු වැටෙන්න. ඒ මන්ද ස්වාමින් වහන්සේ උන්වහන්සේ මැවූ ලෝකේ වෙනස් කරන්න. ඒ ස්වභාව වෙනස් කරන්න. ඒ දෙවියන් වහන්සේට විරුද්ධව නැගී සිටින්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම අවධාරණයෙන් කියන්න ඕන. කිතුණුවාට අයිතියක් නැහැ වෙනත් ආගම් විවේචනය කර කටයුතු කරන්න. ඒ වගේම අනිත් ආගම් කිසිම ආගමකට විශේෂයෙන් බෞද්ධ ආගමේ ඉන්න නායක නායිකාවන්ට පමණක් නෙවෙයි අන්‍ය ආගම් භක්තිකයින්ට තවත් ආගමකට ද්‍රෝහි වෙන්න අවස්ථාවක් නැහැ. ඒ මන්ද දෙවියන් වහන්සේ මේ ලෝකේ මවලා තියෙන්නේ හැම දෙයක් තුලින්ම යහපත් වූ සමාජයක් ගොඩනගන්න. දෙවියන් වහන්සේ තුල ගොඩ නැගෙන්න. ඒ නිසා ස්වභාව ධර්මයට විරුද්ධව යම් කෙනෙක් නැගී සිටිනවාද ස්වාමින් වහන්සේ අපි හැමෝටම ඒ දේ මේ කාලය තුලදී පසක් කරා ඔබට මාගෙන් තොර වූ ලෝකයක රජු වෙන්න පුළුවන් කමක් නැහැ. අපි මොන ශක්තියක් ඇතුව කතා කරත් මොන තරම් අපිට රාජ්‍ය නායකත්වය ලැබී තිබුණත් ලෝකේ ඉහළම රාජ්‍ය නායකත්වය ලැබී තිබුණු රටවල් වල පවා නායකයින්ට පුළුවන් කමක් ලැබුණේ නැහැ. තමන්ගේ රටේ මේ ව්‍යසනයන් ඇති වෙලා නිවෙස්වල බාල තරුණ මහලු දරුවන් බිලිඳු දරුවන් මේ යනකොට ඒක වළක්වන්න කිසිවෙකුට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒකට හේතුව අපි ස්වාමින් වහන්සේට විරුද්ධව කැරලි ගසන්නන් සහ කැරලි ගැසීමට සෙනගව පොළඹවන්නන් බවට පත් වෙලා තියෙනවා. දෙවියන් වහන්සේට විරුද්ධව අත තබන අයට ස්වාමින් වහන්සේ ඉදිරියේහි මේ දේ පසක් කරගන්න ස්වාමින් වහන්සේ අපිට ආරාධනා කරනවා. කිසිම අවස්ථාවක අපි දේව කැමැත්තට විරුද්ධව දෙවියන් වහන්සේව අවිශ්වාස කරමින් කැරලි ගසන්න සුදුස්සන් නෙවෙයි. තමන්ගේ ආගමට විරුද්ධව වෙනත් ආගමක් අදහන්නට යෑමෙන් තමන්ගේ ආගමට අයිති නැති දෙවි දේවතාවන් පසුපස්සේ යාම වරදක් හැටියට ස්වාමින් වහන්සේ හැමෝටම හැම ආගමකටම පෙන්නලා දෙනවා. තමන් බෞද්ධ නම් සුපිරිසිදු බුදුදහමට අනුව ජීවත් වෙන බෞද්ධයෙක් වෙන්න. තමන් ක්‍රිස්තියානි නම් යේසුස් වහන්සේ විශ්වාස කරන දෙවියන් වහන්සේ විශ්වාස කරන කිතුණුවෙක් වෙන්න. තමන් Hindu භක්තිකයෙක් නම් ඒ දෙවියන් විතරක් අදහන්නා වූ කෙනෙක් බවට පත් වෙන්න. ආදි වශයෙන් දෙවියන් වහන්සේ මතක් කරනවා. දෙවනුව ස්වාමින් වහන්සේ කියනවා ඔබ හැම විටම භක්තිවන්ත කෙනෙක් වෙන්න. මා මේ දේශනාව විශේෂයෙන් ඉදිරිපත් කරන්නේ අපේ කිතුණුවන්. කිතුණුවන්ට දෙවියන් වහන්සේ හැරුණකොට යේසුස් වහන්සේ හැරුණකොට වෙනත් විකල්ප නැහැ. ඒ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට කරන්න. ඒ යේසුස් වහන්සේට ඔබේ ජීවිතය දෙන්න. ඒ ගැලුම්කාරයා උත්තානු ගැලුම්කාරයා යේසුස් වහන්සේ ඔබේ පාපයට කරදුන්නු යේසුස් වහන්සේ. කුරුසියේ ජීවිතේ පූජා කරව ජීවමාන යේසුස් වහන්සේගේ කැමැත්ත දෙවියන් වහන්සේ කැමැත්ත ඉෂ්ට කරන්න පුරුදු වෙන්න ස්වාමින් වහන්සේ අවස්ථාවක් දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන ඉරිදාට මේ දේවස්ථානයේ දේවමය පවත්වන්න. මොකද රටේ ලබන බදාදා මේ ප්‍රදේශයට ඇඳිරි නීති ඉවත් කළාට පස්සේ නැවත රාත්‍රී කාලයේ පමණක් ඇඳිරි නීතියේ පනවනවා කියලා මාධ්‍ය වලින් අපිට දැනුම් දීලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් වෙයි උදේ 8 දේවමය සමහරට 9ට වෙන්න පුළුවන් පමණක් පවත්වන්න. මම ආරාධනා කරනවා මේ සජීව මේ වැඩසටහනට මේ දේවමයට සම්බන්ධ වෙලා ඉන්න අය ඔබගේ යාඥාවදී ලබන ඉරිදිනට මේ දේවමයට සහභාගී වෙන්න සජීවී සහභාගී වෙන්න දෙවියන් වහන්සේට කන් ලව් කරන්න කියලා. අපිට තිබෙන්නේ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට කිරීම. නිවසේ හිටියත් එදිනදා ජීවිතයේදී ඒ අභිප්‍රාය ඉටු කරන්න මුලින්ම ප්‍රථම දේ ස්වාමින් වහන්සේගේ අභිප්‍රාය හැටියට සලකන්න. එදා එලියා ඉදිරියේහි වැන්දම ස්ත්‍රියට එලියා කියනවා ඔබ මට රොටියක් හදාගෙන එන්න. ඒ වැන්දම ස්ත්‍රිය කියනවා මට තියෙන්නේ මගේ පුතාටයි මටයි රොටියක් හදාගන්න පිටි ටිකක් විතරයි කියලා. එතකොට එලියා දිවසිවරයා වැන්දම ස්ත්‍රියට කියනවා ඒ පිටි ටිකෙන් ඒ තෙල් ටිකෙන් පළමු රොටිය දෙවියන් වහන්සේගේ දාසයා උන්වහන්සේගේ අභිප්‍රාය ඉටු කරන්නා වූ මා වෙනුවෙන් හදන්න.
මේ කාන්තාව එක පිළිගත්තාම ඈට ඇතිතරම් රොටි හදාගන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. පළමු රොටිය දෙවියන් වහන්සේගේ අභිප්‍රාය කියලා කල්පනා කරා. තුන්වෙනි උස අවසානව ස්වාමින් වහන්සේ මේ මිනිස්සුන්ට කියනවා මුරණ්ඩු සිත් තියෙනවා නම් දැන්වත් ඒවා වෙනස් කරගන්න. දෙවියන් වහන්සේ ඉදිරියේහි උන්වහන්සේ අපිට කාලයක් දුන්නා. විප්‍රවාසගත වූ කාලයක් දුන්නා. නිවාසගතව හිටිය කාලයක් දුන්නා. මොකක් ගැන කියන්නේ? පවුලක් හැටියට ඉඳලා සහෝදර සහෝදරයන් හැටියට ඉඳලා අපේ ජීවිතේ වෙනස් වීමක් අපිට අවශ්‍යයි. ඒ වෙනස් වීම අවශ්‍ය වෙන්නේ එක් එක්කෙනාට අවශ්‍ය විදිහට නෙවෙයි. දෙවියන් වහන්සේට හොබින කෙනෙක් වෙන්න වෙනස් වීමක් අවශ්‍යයි. මේ ව්‍යසනකාරී තත්ත්වයේදී හැම රටකම හැම පුරවැසියෙකුටම හැම නායකයෙකුටම දුන්නා. ඉහළින්දම් පහළට තමන්ගේ අභිමතාර්ථය ආත්මකාමීත්වය ගොඩනගා ගන්න මේ වෙනස් වෙන්න ඕන. දෙවියන් වහන්සේට ආත්මික ජීවිතයක් විඳවැටුණු ආත්මික ජීවිතය ගොඩනගා ගන්න. අපි කිසිත් නැති වියලි යටකටු තත්ත්වයට පත්ව සිටින තැනින් ආත්මික පෞරුෂත්වය දෙවියන් වහන්සේ තුළ ගොඩනගා ගන්න වෙනස් වීමේ අවශ්‍යතාවය තේරුම් ගන්නට තිබෙනවා. උදී ජනයාගේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නොකඩවා ගලා යන පිණිස ආශිර්වාදයක් වෙන පිණිස වෙනස් වෙන්න උත්සාහ කරන්න ඕන. අපේ කොටස මොකක්ද වෙනස් වීමේදී කරන්නේ? මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. අපේ සභාවේ යම් යම් අමාරුකම් ඇති අයට මේ தත්ත්වයේ හේතුවෙන් අමාරුකම් ඇති වූ අයට උපකාරවන්ට වෙන්න සහාය දුන්නා වූ හැමතෙම අපි හුඟක් ඒ පාවිච්චි කරපු මුදල් උපකාරයට ලැබුණේ ඒවත් ඒ වගේම සභාවේ ඔබ දුන්නා වූ එකතුණු පූජාවන් වලින් තමයි ඒ කටයුත්ත කරේ. දැන් ඔබ හෘද සාක්ෂියට ගණන් දෙන්න තිබෙනවා දෙවියන් වහන්සේ ඉදිරියේ. මම මීටත් වඩා දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට කරලා තිබුණා නම් මගේ මුරණ්ඩු හිත වෙනස් කරලා දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ කැමැත්ත ඉෂ්ට කරලා තිබුණා නම් මම ඉතිරි කරගත්තු බොහෝ දේ ආත්මික ශක්තිය කොච්චරක්ද මට මේකට මූණ දෙන්න. තවත් කෙනෙකුට මා වෙනුවෙන් අනුන් වෙනුවෙන් උපකාරවන්ත වෙන්න කොච්චරනම් මට පුළුවන්කමක් තිබුණාද ඊට දායක වෙන්න. දෙවියන් වහන්සේ මේ කාලේදී ඔබට පසක් කරලා දෙනවා. ඔබට නැවත නැවත මතක් කරලා දෙනවා. ඔබේ මුරණ්ඩු කමින් ඔබ ඈත් වෙන්න. දෙවියන් වහන්සේගේ ඉදිරියෙහි අවංක සිත් ඇතුව වෙනස් වෙන්න. අපිටම ආත්මාර්ථකාමීව තියෙන අදහස් හැමතිස්සෙම මට නෑ, මට බෑ, මට කරගන්න බෑ, මට අර දේ අවශ්‍යයි කියන හැඟීම් හැම වෙලාවකම අරයා වැරදි මං නිවැරදි කියන හිතන චින්තනය හැමතිස්සෙම තමන් විතරයි කියන මතය, තමන්ට අඩුපාඩු වෙනවා, තමන්ට අසාධාරණකම් වෙනවා කියන මතයෙන් බැහැරට ගිහිල්ලා එයින් ඉවත් වෙලා ඇයි මම වෙනස් නොවෙන්නේ? දෙවියන් වහන්සේ අපිට ආරාධනා කරනවා ඉහළ ඉඳන් පහළට වෙනස් වෙන්න. අපිට බලය, අපේ පවුලට බලය, එහෙම නැත්නම් අපේ ඥාති හිතවතුන් විතරයි මෙතන ඉන්නට ඕන. අපේ ස්වභාව මේක, අපි මෙතන මූලිකයෝ. මමයි හරි, අනිත් අය වැරදි. මගේ කැමැත්තට අනිත් අය වැඩ කරන්න ඕන. ආදී දේවල් වලින් ඈත් වෙලා ආත්මික බිඳවැටීම නැවත නිවැරදි කරගන්න ස්වාමින් වහන්සේ අපිට ආරාධනා කරනවා. එදා එසේකියල්තුමා මේ පණිවිඩය ඊශ්‍රායල් සෙනගට ලබා දුන්නාට පස්සේ වුන් පශ්චාත්තාප වෙලා නැවත ගොඩ නැගෙන්නට අත්වැල් බැඳ ගන්න. අපි හැමෝම ආගමික නායකින් හැටියට, දේශපාලන නායකයන් හැටියට, සභාවක හිතවත් පවුල් හැටියට වාද ભેද අමතක කරලා අත්වැල් බැඳගෙන අපි මේ සභාව යේසුස් වහන්සේගේ සාක්ෂිය ලොවට ගෙන යන්නා වූ කණ්ඩායමක් වෙන පිණිස අපි එකට නැගිටිමු. ස්වාමින් වහන්සේ සඳහා ඔබට මහත්සේ ආශිර්වාද කරනවා ඇති. ආමෙන්. අපි හිස් නමා සිටිමු. ප්‍රේමනීය ස්වාමීනි, තව දුරටත් අපි ඔබ වහන්සේගේ පාමුල කිසිත් නැති, කිසිවක් කරගන්න බැරි වියලි ඇටකටු හා සමාන නොවි ඔබ වහන්සේගේ පාමුල ඊතා ගෞරවණීය වූ ආත්මික හැඟීමකින් පිරුණු, ශුද්ධාත්ම බලයෙන් පිරුණු සෙනගක් කෙරේ නැගිටින්න ඔබ වහන්සේගේ ශක්තිය අපිට ගෙන දුන මැන. අපි කවුරුත්
අවතක්සේරුවට ලක් නොවි දෙවියන් වහන්සේ ඉදිරියේ හැමෝම හැම ආගමකම කෙනෙක් හැම නායකයෙක් හැම රටකම පුරවැසි හැම ජාතියක් හැම පුද්ගලයෙක් එක හා සමානයි කියලා කල්පනා කරලා අත්වැල් බැඳගෙන රටක් හැටියට ශ්‍රී ලාංකික සෙනගක් හැටියට කිතුණු සභාවක් හැටියට අත්වැල් බැඳගෙන නැගිටින්නේ ඔබ වහන්සේ අපට ආශිර්වාද කළ මැනව. එලෙස ඉල්ලමින් අපි නැවතත් ඔබ වහන්සේට බාර වෙනවා. ගැලවුම්කාර වූ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබට යලිත් මතක් කරන්නට කැමති පවතිනා වූ ඇඳිරි නීතියේ පැනවීමේ తত্ত্বය වෙනස් වන ලකුණු ඔබට දැනගන්නට ලැබිලා තිබෙනවා. මා විශ්වාස කරන ලබන බදාදා ඉන් පසුව රාත්‍රී කාලයේ පමණක් රටේ ඇඳිරි නීතිය පැනවීම සිදු වෙයි කියලා. ඒ නිසා අපිට බාධාවක් ඇති වෙන්නේ නැහැ. දේව මෙහෙයන් පවත්වන්න අපි සෞඛ්‍ය නීති රීති වලට යටත්ව දේව මෙහෙයන් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ගමනාගමන සිදු වෙනවා. ඒ නිසා ඊට බාධාවක් නැහැ. ඔබට ආරාධනා කරනවා අපි වෙලාව ඔබට දැනුම් දෙන්නම්. බොහෝ විට උදෑසන 9 විය හැකි කාටත් එන්න පහසු වෙලාව. අපි ඔබට ආරාධනා කරනවා පාන්දුර මෙතොස් දේව මැදුවට සහභාගී වෙන්න. ලබන ඉරිදා සිට දේව මෙහෙයන් පවත්වන්න. උදෑසන දේව මෙහෙය පැවැත්වෙන්නේ නැහැ. උදේ 9 දේව මෙහෙයට ඔබ හැම දිනාට ආරාධනා කරනවා. අපි 179 වෙනි ගීතිකාව ගායනා කරමින් මේ දේව මෙහෙය අවසන් කරමු. මට පෙමැත් යේසුනි ඉගිලෙම් ඔබ වෙත. පෙමැත් යේසුනි ඉගිලෙම් ඔබ වෙත ගාල ගාලානෝමිනි එන කාල මාරුත සංගවාන් මා සංගවාන් ජීවිතේ දුක් නිමවා ඔබ ආවාසනමෙන් ගන්න තෙක් මා කැඳවා අන්සාරණක් මට ඔබටම ලං වෙමි නොඇරතානි වන්ට මාසනසනු හිමි ඔබයි මාසු පැතුම මාට පිහිටවනු ඔබ පියාපාතින්ම මාසිරස වාසනු Kristus මයෝනේ මාට කෙනෙක් නෑ ඔබ ලේද සිතෙන් වැටුණු මුන්ට යානට රෝගී අඳ ඔබ නාම සුදමන් ආදමිතුයි මානෝමි අපෙන්ද පිරිසිටි ඔබ සාපිරේ එමි ඔබ දයා කාන්දය ආවි
ඔබ මාසිත තුළින් ජීවනයේ උල්පතවන් සෑම කල්වාසනමෙන් ආයදී මාටත් සිටී. අපි හිස් නමා අපගේ අනුග්‍රහයට එකතු වෙමු. දැන් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණාවද පියු දෙවිත් ස්වාමින් වහන්සේගේ ප්‍රේමයද සුදහත්මයන් වහන්සේගේ කරුණාවත් සුද්ධකමත් සුවයත් ජීවිතයේ යලි නැගිටීමට උවමනා කරන ආත්මික ප්‍රාණයත් අප වෙත සදා කාලයෙන් සදා කාලට ගෙන දෙන බැනව. ආමේන්.